2019 විභාරක ගණිතය ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ පළවෙනි ගැටලුව. අපිට මේක ලැබෙන්නේ ආවේගය සහ ගම්මිතාව කියන පාඩමත් නිව්ටන්ගේ ප්‍රත්‍යාගත නියමයක් ආශ්‍රයෙන්. අපි දන්නව නේද කිසියම් වස්තුවකට ගම්මිතාවක් තියෙන නම් එම වස්තුවේ ස්කන්ධයක් තියෙනවනේ කිසියම් දිශාවකට ප්‍රවේගයක් තියෙනවා. එතන මේ ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතේ අපිට ගම්මිතාව කියන්න පුළුවන්. ඊට පස්සේ කිසියම් වස්තුවකට ගම්මිතාවක් තියෙනවා මෙන්න මේ විදිහට mv කියලා. v ප්‍රවේගයෙන් යනවා. ඊට පස්සේ අපි දැනගන්න ඕන මෙන්න මේ විදිහේ සමීකරණයක් අපි දැකලා තියෙනවා. I සමානයි ඩෙල්ටා mv. එතන මේ I කියන්නේ මොකද්ද? ආවේගය. ඩෙල්ටා mv කියන්නේ අපේ ගම්මිතාව වෙනස. ඒ කියන්නේ අපේ අවසාන ගම්මිත අපේ පද්ධතියේ අවසාන ගම්මිතාවෙන් අඩු කරොත් ආරම්භක ගම්මිතාව අපිට ලැබෙන ගම්මිතාව වෙනස. ඉතින් අපි මෙන්න මේ ගම්මිතාව වෙනස කියන එක මෙන්න මෙහෙම ආවේගයක් ආශ්‍රයෙන් හඳුන්වනවා I සමානයි ඩෙල්ටා mv කියලා. එතකොට අපිට ගම්මිතාව සම්බන්ධ නියමයක් තියෙනවා ගම්මිතා සංස්ථිති නියමය කියලා. මෙන්න මේ ගම්මිතා සංස්ථිති නියමය කියන්නේ මොකද්ද? අපේ මේ පද්ධතියේ චලනය වෙන පද්ධතියේ කිසියම් දිශාවකට ආවේගයක් හරි බාහිර බලයක් හරි නැත්නම් අන්න එම පද්ධතියේ ගම්මිතාව සංස්ථිතික වේ. එහෙනම් ගම්මිතාව සංස්ථිතික වෙනවා නම් ආවේගී බලයක් තියෙන්නත් බෑ බාහිර බලයක් තියෙන්නත් බෑ. එහෙනම් ගම්මිතාව සංස්ථිතික වෙනවා නම් මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ I කියන කෙනා බිඳුවක් වෙලා අපේ ගම්මිතාව වෙනස බිඳුවක් වෙන්න ඕන. තව අපි දැනගන්න ඕන නිව්ටන්ගේ ප්‍රත්‍යාගත නියමය ගැන මොකද්ද කියලා. මෙන්න මෙහෙම A අංශුවක් තියෙනවා. තව B අංශුවක් තියෙනවා. මේ A හා B A කියන කෙනා u ප්‍රවේගයෙන් මේ පැත්තට එනවා B කියන කෙනා මේ පැත්තෙන් v ප්‍රවේගයෙන් ඇවිල්ලා මෙන්න මෙහෙම ගැටුම් පෘෂ්ඨයකදී මෙන්න මෙහෙම ගැටුම් පෘෂ්ඨයකදී එකිනෙකට ගැටෙනවා. ගැටුම් තලයට ලම්බකව ගැටෙනවා. ගැටුමෙන් පස්සේ A අංශුව x ප්‍රවේගයෙන් පොළාපයින්නවා නම් මේ දිශාවට ඊට විරුද්ධ දිශාවට B අංශුව මෙන්න මේ පැත්තට y ප්‍රවේගයෙන් පොළාපයින්. ඉතින් මෙන්න මේ ගැටුම් පෘෂ්ඨයක් මේ වස්තුත් අතර ප්‍රත්‍යාගත සංගුණිකය E කියලා අපිට දීලා තියෙනවා. නිව්ටන්ගේ ප්‍රත්‍යාගත නියමයෙන් කියන්නේ වෙන්වීමේ සාපේක්ෂ අභිලම්බ වේගය. කියන්නේ වෙන්වීමේ සාපේක්ෂ අභිලම්බ වේගය කියන්නේ මොකද්ද? x ධන y. හැබැයි මේ දිශා දෙක විරුද්ධ වෙන්න ඕන. සමානයි ඊවතාවක් ලංවීමේ සාපේක්ෂ අභිලම්බ වේගය එකිනෙකට ලං වෙන වේග. ඒ කියන්නේ u ධන v. වෙන්වීමේ එකිනෙකට වෙන් වෙන වේග සමානයි ඊවතාවක් එකිනෙකට ලංවීමේ වේගය. එහෙනම් අපි ඔන්න ඔය සිද්ධාන්ත ටික ඔක්කොම ඔළුවේ තියාගෙන බලමු මේ ගාන කොහොමද හදන්න පුළුවන් කියලා. අපිට මෙම ගැටලුවේ මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. එකිනෙකට ස්කන්ධ m බැගින් වූ ABC අංශු තුනක් තියෙනවලු. මෙන්න මේ ABC අංශු තුන තිරක් සුමට මේෂයක් මත තියලා තියෙනවා. ආරම්භයේදී මෙන්න මේ A අංශුවට u ප්‍රවේගයක් දෙනවලු. u ප්‍රවේගයක් දුන්නට පස්සේ මෙන්න මේ A අංශුව B අංශුව සමග ගැටෙනවලු. මේ A අංශුව B අංශුවත් එක්ක ගැටෙනවලු. ගැටුණාට පස්සේ B අංශුව මෙන්න මේ දිශාවට ගමන් කරනවා කියලා හිතමු D වේගයෙන්. ගැටුමෙන් පස්සේ A අංශුවත් එම දිශාවටම ගමන් කරනවා කියලා හිතමු W වේගයෙන්. දිශාව මාරුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු මුලින් A විදියට කියලා. දිශාව මාරුණොත් අපිට උත්තරේ ඍණ විදියට ලැබෙනවා. මෙහිදී අපිට තව දෙයක් කියනවා A හා B අතර ප්‍රත්‍යාගත සංගුණකය E කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ B අංශුව ගිහිල්ලා ගැටෙනවලු C අංශුවේ. C අංශුවේ ගැටෙනවලු. B ගිහිල්ලා C ගේ ගැටෙනවලු. B අංශුවේ ගැටීමට මොහොතකට පෙර ප්‍රවේගය B කියලා අපිට දීලා තියෙනවා. අපිට කියන්නේ මොකද්ද? මෙන්න මේ B අංශුවේ ප්‍රවේගය මුලින් හොයන්න කියලා දීලා තියෙනවා. අපි එනම් ඉතාලම සරලම දෙයක් කරමු මෙන්න මේ විදියට. මෙන්න මේ පද්ධතියේ කිසිම බාහිර බලයක් නැහැ. කිසිම දෙයක් නැහැ. A අංශුව ආරම්භයේ u ප්‍රවේගයෙන් ඇවිල්ලා B එක ගැටලා W ප්‍රවේගයෙන් යනවා කියලා තමයි තියෙන්නේ. එහෙනම් අපි මොකද්ද? මේක ආවේගී බලවත් බාහිර බලවත් නැති ඉඳා අපිට පුළුවන් මෙන්න මේ A සහ B ට ගම්ම්‍යතා සංස්ථිති නියමය දාන්න. ඒ කියන්නේ අවසාන ගම්ම්‍යතාවෙන් ආරම්භක ගම්ම්‍යතාව අඩු කරාට පස්සේ බිඳුව. මොකද ආරම්භක ගම්ම්‍යතාව mu අවසාන ගම්ම්‍යතාව වෙන්නේ mw ධන mv. අපි ගම්ම්‍යතා සංස්ථිති නියමය මෙන්න මේ දිශාවට දාමු. එතකොට අපිට ලැබෙනවා අවසාන ගම්මිතාව MW ධන MV. ආරම්භක ගම්මිතාව MU කියලා අපි දානවා. මොනක සමානයි බිඳුවක් වෙනවා. එතකොට W ධන V ඍණ U සමානයි බිඳුවයි.
අපිට ලැබෙනවා w ධන v සමානයි u කියලා ආරම්භයේ. මම මේක අංක 1 සමීකරණය කියලා දාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් නේද මෙන්න මෙතෙන්ට මේ එහා b ගැටුමට නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය දාන්න. කොහොමද ඒක දාන්නේ? වෙන්වීමේ සාපේක්ෂ අභිලම්බ වේගය. මෙන්න v නම් වෙන් වෙලා තියෙන්නේ. නමුත් w කියන කෙනා වෙන් වෙලා නෙමෙයි මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ඍණ w වෙන්න ඕන. සමානයි e වතාවක් ලං වීමේ සාපේක්ෂ අභිලම්බ වේගය. a කියන කෙනා ලං වෙන්නේ u ප්‍රවේගයෙන්, b කියන කෙනා නිශ්චල. ඔන්න ඔය දෙක. එහෙනම් v ඍණ w සමානයි eu කියලා මට හම්බ වෙනවා. ඔක අංක 2 සමීකරණය. එහෙනම් මට පැහැදිලි මට හොයන්න ඕන ඔය v කියන කෙනා. v කියන කෙනා තමයි මට හොයන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? ඊටමත් සරල දෙයක්. මේ අංක 1 සහ 2 සමීකරණ එකතු කරන්න. එතකොට මට එනවා මෙන්න මේ w කැපිලා ගිහිල්ලා 2v සමානයි u වතාවක් 1 ධන e. එහෙනම් v සමානයි 1 ධන e වතාවක් u බෙදීම 2යි. එහෙනම් ගැටීමෙන් පසු මෙන්න මේ අපේ b අංශුවේ වේගය u වතාවක් 1 ධන e බෙදීම 2ක් විදියට අපිට ලැබෙනවා. ඊට පස්සේ අපිට කියන්නේ ගැටුමෙන් පස්සේ සීඝ්‍ර ප්‍රවේගය හොයන්න ඕන. මේ ගැටුමෙන් පස්සේ සීඝ්‍ර ප්‍රවේගය ඉතාමත්ම සරල දෙයක් තියෙන්නේ. ගැටුමෙන් පස්සේ අපේ දීඝ ප්‍රවේගය මෙන්න v සමාන 1 ධන e බෙදීම 2 වතාව u. u කියන්නේ කවුද? a ගේ ආරම්භක ප්‍රවේගය. එහෙනම් අපිට කියන්නේ ගැටුමෙන් පස්සේ සීඝ්‍ර ප්‍රවේගය. අපි දාගත්තොත් ගැටුමෙන් පස්සේ සීඝ්‍ර ප්‍රවේගය x කියලා මොකද්ද මට එන්නේ? මෙන්න මේ ගැටුමට පෙර b ගේ ප්‍රවේගය v. එහෙනම් ඒක වතාවක් 1 ධන e බෙදීම 2යි. ආපහු හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ ෆෝම් එකෙන්මයි එන්නේ. හේතුව මේ e කියන කෙනා නියතයි. එතකොට අපිට ගැටුමෙන් පස්සේ සීඝ්‍ර ප්‍රවේගය වෙනකොට මුලින් ඉඳලා හදන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මෙන්න ඔය විදිහට පළවෙනි ගැටලුව අවසන් වෙනවා. අපි එහෙනම් දෙවෙනි ගැටලුව බලමු. ඒ කොටසේ දෙවෙනි ගැටලුව අපිට කියන්නේ මේ වගේ දෙයක්. ඕන අක්ෂයෙන් අංශුවක් ප්‍රක්ෂේපණය කරනවලු එම අංශුවේ තිරස් ප්‍රක්ෂේපණ ප්‍රවේගය වර්ගමූල gලු තිරස් ප්‍රක්ෂේපණ වේගය වර්ගමූල 6gලු. මෙන්න මේ අංශුව ප්‍රක්ෂේපණය කරාට පස්සේ එකිනෙකට a දුරකින් පිහිටන a උස සහ b උස තාප්ප දෙකක් යන්තමින් පහු කරගෙන යනවලු. අපෙන් ආරම්භයේදී යන්නේ මෙන්න මේ අපේ අංශුව ඒ තාප්පය පහු කරගෙන යනකොට එහි ප්‍රවේගයේ සිරස් සංරචකය තමයි අපෙන් අහන්නේ. මම ඒක v විදියට මාර්ක් කරන්න. අපි දන්නව නේද සිරස් සංරචකයේ v වෙන විට තිරස් සංරචකයේ වෙනස් වෙන්නේ නැහැ. වර්ගමූල gම තමයි. අපි ඒක හොයන්න ඕන. මෙන්න මේ v කියන කෙනා තමයි හොයන්න ඕන. මම මෙතන a කියලා අංකණය කරන්නම්. මෙතන b කියලා අංකණය කරන්න. මොකද්ද මම කරන්නේ? O සිට a චලිතයට උඩහට v වර්ග සමානයි u වර්ග ධන 2යි. මේ අංශුව ගුරුත්වයට තමයි චලිත වෙන්නේ. ඉතින් v වර්ග තමයි මට ඕන. u වර්ග ආරම්භයේදී තිරස් සංරචකයේ වර්ගමූල 6යි. ඒකේ වර්ග 6යි. අපි උඩහට මේ චලිත සමීකරණය දැම්මේ. එතකොට ත්වරණය ගුරුත්ව ත්වරණය ක්‍රියාත්මක වෙන පල්ලෙහාට එන උඩහට ඍණ වෙලා ඍණ 2යි g. මොකද්ද අපේ s? x කියන්නේ මෙන්න මේ තාප්පේ උස a කියන කෙනාම තමයි. එහෙනම් අපිට ලැබෙනවා b වර්ග කියන්නේ 4යි ga කියන්නේ. එහෙනම් අපිට මේ a ලක්ෂය නැත්තම් a උසති තාප්පය පසු කරගෙන යන විට අංශුවේ ප්‍රවේගයේ සිරස් සංරචකය b සමානයි වර්ගමූල 4යි ga. ඒ කියන්නේ 2යි වර්ගමූල ga බවට පත් වෙනවා. දැන් සාර්ථකව අපි එම ප්‍රවේගය සොයාගත්තා. අපි බලමු ඊළඟට මොකද්ද කරන්න කියන්නේ කියලා. දැන් අපිට ඊළඟට කියන්නේ මෙන්න මේ b කියන කෙනා 5යි a බෙදීම 2ක් බව පෙන්වන්නලු. ඊටමත් සරල දෙයක් තියෙන්නේ මොකද්ද? දැන් අපි හොයාගත්ත මේ a වලට එන ප්‍රවේගයේ සිරස් සංරචකය. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ a ඉඳලා b ට යාමට ගත වන කාලය කැපිටල් T කියලා කලකමු. එහෙනම් ඊටමත් සරල දෙයක් කරන්න තියෙන්නේ මේ b තමයි හොයන්න ඕන. මොකද්ද කරන්නේ? අපි මෙන්න මේ පැත්තට ඒ කියන්නේ a සිට b චලිතයට මෙන්න මේ දිශාවට s සමානයි ut ධන භාගයයි at වර්ග දානවා. s කියන්නේ තාප දෙක අතර දුර a. u කියන්නේ a ලක්ෂයේ සිරස් සංරචකයේ වර්ගමූල ga කියන කෙනා. t කියන්නේ අපේ කැපිටල් T වෙනස් වෙන්නේ නැහැ.
ධන ත්වරණය තිරස් දිශාවට ත්වරණය බිඳුවයි. එහෙනම් අපිට කැපිටල් T කියන කෙනා එනවා a බෙදීම වර්ගමූල g අපිට ලියන්න පුළුවන් වර්ගමූල a බෙදීම g කියලා. ඊට පස්සේ අපිට මේ b කියන කෙනා තමයි හොයන්න ඕන. අපි කොහොමද කරන්නේ? ab චලිතයේ උඩහට s සමානයි ut ධන භාගයයි at වර්ග දාමු. s කියන්නේ කවුද? මෙන්න මේ a ඉඳලා b ට තමයි අපි චලිතය සලකලා තියෙන්නේ. එතකොට s වෙන්නේ මේ a ඉඳලා b ට ගියපු සිරස් උස. මෙන්න මේ b තාප්පයෙන් අඩු කළොත් a තාප්පය අපිට ලැබෙනවා a සිට b ට ගියපු සිරස් උස. එහෙනම් අපිට කියන්න පුළුවන් ඒක b ඍණ a කියලා. එතකොට උඩහට තියෙන ආරම්භක ප්‍රවේගය වර්ගමූල GA. T කියන්නේ කැපිටල් T. අපි දන්නවා උඩහට තියෙන ත්වරණය ඍණ G කියලා. කැපිටල් T වර්ග තියෙනවා. ඒතර b ඍණ a සමාන අපි t ට ආදේශ කරමු. වර්ගමූල GA වර්ගමූල a බෙදීම G භාගයයි G t වර්ග වෙන්නේ a බෙදීම G. එහෙනම් මේ G ට G කැපිලා යනවා. මෙතන ලැබෙනවා අපිට මේ G වර්ගමූල G කැපිලා ගිහිල්ලා b ඍණ a සමානයි. මෙතන එනවා 2a ඍණ මෙතන එනවා a බෙදීම 2. එතකොට මට ලැබෙනවා b සමානයි කවුද? 2a ඍණ a බෙදීම 2 කියන්නේ 3a බෙදීම 2 ධන a 5a බෙදීම 2යි කියලා. මට එහෙනම් ඉතාමත් සරලව මෙන්න මේ b කියන උස අපේ අනිත් දෙවෙනි තාප්පයේ උස 5a බෙදීම 2ක් විදියට ආවා. ඉතින් ඉතාමත් සරලව ඒ ගාන අවසන් කරන්න පුළුවන් චාලිත සමීකරණය යොදලා. අපි එහෙනම් ඊළඟ ගැටලුව බලමු. අපිට තුන්වෙනි ගැටලුව ලැබිලා තියෙන්නේ නිව්ටන්ගේ නියම පාඩම ආශ්‍රයෙන්. අපිට මොකද්ද තියෙන්නේ? මෙන්න මේ මේසේ මත සුමට මේසයක් තියෙනවලු. මෙන්න මේ මේසේ ධාරයේ සුමට කප්පියක් උඩින් යවපු තන්තුවකින් ඒ තන්තුවේ එක් කෙළවරකට මේ c අංශුවක් කැපිටල් M ස්කන්ධයක් තියෙන c අංශුවක්ද අනිත් කෙළවරට සිම්පල් M ස්කන්ධයක් තියෙන b අංශුවක්ද සම්බන්ධ කළා b අංශුවේ එක් කෙළවරකට තවත් තන්තුවක් ගැට ගහලා ඒ තන්තුවේ අනිත් කෙළවරට කැපිටල් a අංශුවක් ගැට ගහලු සිම්පල් M ස්කන්ධයක් තියෙනවා. අපි එහෙනම් බලයන් ටික මාක් කරගමු. මෙන්න මේ c අංශුවත් b අංශුවක් සම්බන්ධ කරලා තියෙන තන්තුවේ ආතතිය T1 නම් ඒ තන්තුවේ ආතතිය මෙන්න මේ විදිහට T1 ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මෙන්න මේ AD සම්බන්ධ කරලා තියෙන තන්තුවේ ආතතිය T2 ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ A අංශු ස්කන්ධය පල්ලෙහාට සිම්පල් Mg ක්‍රියාත්මක වෙනවා. B අංශු ස්කන්ධයත් පල්ලෙහාට සිම්පල් Mg ක්‍රියාත්මක වෙනවා. C අංශු ස්කන්ධය පල්ලෙහාට කැපිටල් Mg ක්‍රියාත්මක වෙනවා. ඔන්න ඔය විදිහට බලයන් ටිකක් අපිට නිරූපණය වෙනවා. අපිට ඉතින් කරන්න තියෙන්නේ මොකද්ද? ABC අංශු තුන තියෙනවා. නිශ්චලතාවයේ මුදාහැරියට පස්සේ පද්ධතිය තොරණයකට ලක් වෙනවා. ඔබට පැහැදිලි විය යුතුයි බාහිර බලයන් කිසිම බාහිර බලයක් නැති හින්දා මෙන්න මේ පද්ධතිය ගමන් කරන්නේ එකම තොරණේ. ඒ කියන්නේ මේ C අංශුවත් B අංශුවත් A අංශුවත් ගමන් කළ යුත්තේ එකම තොරණේ. ඉතින් අපි තොරණයන් දන්නවා නම් බලයන් දන්නවා නම් අපිට පුළුවන් F සමානයි ma යොදලා සමීකරණ ගන්න. ඉතින් අපි ඒ දේ කරගමු. මුලින්ම මම A අංශුව සලකලා පහළ දිශාවට F සමානයි ma දානවා. එතකොට මට ලැබෙනවා A අංශයෙන් පල්ලෙහාට mg ක්‍රියාත්මක වෙනවා. ඒ ස්කන්ධය උඩහට AB තන්තුවේ ආතතිය ක්‍රියාත්මක වෙන T2 සමානයි mf බවට පත් වෙන ත්වරණය පල්ලෙහාට. ඊළඟට B අංශුවට පල්ලෙහාට f සමානයි ma දාමු. එතකොට ක්‍රියාත්මක වෙන බල මොකද්ද? සිම්පල් mg පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. T2 AB තන්තුවේ ආතතිය පල්ලෙහාට T2 ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ඉහළ තන්තුවේ ආතතිය උඩහට ක්‍රියාත්මක වෙන T1 එම අංශු ස්කන්ධයේ m ත්වරණය f බවට පත් වෙනවා. ඊළඟට මට කරන්න තියෙන එකම දේ මෙන්න මේ C අංශුවට මෙන්න මේ දිශාවට f සමානයි ma දාමු. f සමානයි ma දානකොට මෙන්න මේ C අංශුවේ ආතතිය ක්‍රියාත්මක වෙනවා ඒ දිශාවට එකම බලය විදියට T1 ක්‍රියාත්මක වෙනවා. තව ක්‍රියාත්මක වෙන බල නැහැ. එහෙනම් මට කැපිටල් M S බවට පත් වෙනවා. එහෙනම් ඔය විදිහට
A B C අංශු වලට x සමානයි ma යොදලා සමීකරණ තුනක් ලබා ගන්න පුළුවන්. ඔය සමීකරණ තුනේ නොදන්නා පද T2 දන්නේ නැහැ, T1 දන්නේ නැහැ, simple එක දන්නේ නැහැ. නොදන්නා පද තුනයි, සමීකරණ තුනයි. එහෙනම් ඒ සමීකරණ තුන විසඳලා අපිට මේ AB තන්තුවේ ආතති බලය හොයන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට ඒ ගැටලුව අවසන් වෙනවා. අපි ඊළඟ ගැටලුව බලමු. අපිට ඒ කොටසේ හතරවෙනි ගැටලුව ලැබෙන්නේ කාර්ය ශක්ති ශ්‍රමතාව කියන පාඩමාංශයෙන්. ඒක ඉතාමත්ම සරල විදිහට විසඳන්න පුළුවන් ගැටලුවක්. අපි බලමු ඒ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. අපිට කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. තිරසට ඇල්ප කෝණයකින් ආනත ඍජු ආනත තලයක් ඔස්සේ අපේ මෝටර රථයක් තියනවලු. මෝටර රථයක් පල්ලෙහාට චලිත වෙනවලු. මෙන්න මේ මෝටර රථයේ ජවය P කියලා අපිට දීලා තිනු කිලෝවොට් වලින්. මෙන්න මේ මෝටර රථයේ චලිතයට විරුද්ධව R ප්‍රතිරෝධයක් තියෙනවලු. ඒක ක්‍රියාත්මක වෙන්න ඕන චලිත වන දිශාවට විරුද්ධ දිශාවට. අපිට කියනවා ඔය R කියන කෙනා විශාලලු mg sin alpha ට වඩා. එතකොට මේ බරේ ආනතලයේ දිගේ වෙන සංරචකයට වඩා අපේ ওই ප්‍රතිරෝධය විශාලයි කියන එක තමයි අපිට කියන්නේ. අපිට කියන්න ගානේ මෙන්න මේ කාර්යයේ ත්වරණය AMS ඍණ දෙක වෙන මොහොතේ අපේ කාර්යයේ ප්‍රවේගය හොයන්නලු. මම මේ ප්‍රවේගය v විදියට මාක් කරන්න. ඉතින් ඔබට පැහැදිලි යුතුයි මේ S කියන්නේ කවුද? මෙන්න මේ කාර්යයේ ඇතිවන ප්‍රකාශන බලය. අපිට ප්‍රකාශන බලයට සූත්‍රයක් තියෙනව නේද? අපේ කාර්යයේ ජවය J නම් ප්‍රකාශන බලය F නම් කිසියම් මොහොතක ප්‍රවේගය v නම් ඉතින් J සමානයි fp මගින් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශන බලය කියන දේ. එතකොට අපේ ජවය කිලෝවොට් වලින් p නම් වොට් වලින් එන්නේ 1000යි p. ඉතින් අපි මෙන්න මේ සමීකරණයට ආදේශ කළා මෙන්න මේ අපේ ප්‍රකාශන බලය කියන කෙනා උක්ත කරගමු. එතකොට මොකද එන්නේ 1000යි p සමානයි fv. එතකොට f සමානයි 1000යි p බෙදීම v විදියට අපිට ලැබෙනවා. අපි හොයන්න ඕන මෙන්න මේ v කියන කෙනා. අපි බලමු ඒ v කියන කෙනා හොයන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අපි ත්වරණයේ විශාලත්වය දන්නවනම් එකම දේ කරන්න තියෙන්නේ මෙන්න මේ දේ. තිරසට ඇල්ප කෝණයකින් ආනතෝ පහළ දිශාවට x සමානයි ma දාමු. මොනවද කියන බල x තියෙන පල්ලෙහාට තව අපේ මෙතන අණුවරින ඇල්ප වෙලා mg sin alpha ඒකත් ධන අපේ දිශාවටම තියෙන්නේ g sin alpha ඍණ මෙන්න මේ r ප්‍රතිරෝධය තියෙන ඊට විරුද්ධ දිශාවට සමානයි m වතාවක් a simple a බවට පත් වෙනවා. ඒ කියන්නේ අපේ ත්වරණය. එතකොට අපි මෙන්න මේ x වලට ආදේශ කරමු 1000යි p බෙදීම v mg sin alpha ඍණ r සමානයි ma. අපිට v තමයි හොයන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? 1000යි p බෙදීම v සමානයි මේව එක පැත්තකට දාලා අපි ලියාගමු. ma ධන r ඍණ mg sin alpha. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ v කියන එක නම් උක්ත කරන්න මේ විදිහට v සමානයි 1000යි p බෙදීම ma ධන r ඍණ mg sin alpha. ඉතින් අපි ওই v කියන කෙනා අපි දන්න පද වලින් හොයාගත්තා. p අපි දන්නෝ, m දන්නෝ, a දන්නෝ, r දන්නෝ, alpha දන්නෝ. නැයි ඊටමත් ලේසියෙන්ම අපි v කියන කෙනා හොයාගත්තා. ඊට පස්සේ අපි අහන්නේ මෙන්න මේ කාර්යයට ආන්තලයේ ඔස්සේ චලිත විය හැකි නියත ප්‍රවේගය හොයන්න. ඉතින් ඊටමත් හොඳ තර්කයක් තමයි එතන තියෙන්නේ. මෙන්න මේ කාර්ය නියත ප්‍රවේගයෙන් චලිත වෙනවා නම් අපේ ත්වරණයක් ක්‍රියාත්මක වෙන්න බෑ. ත්වරණය බිඳුවක් වෙන්න ඕන. එහෙනම් මේ ප්‍රවේග ප්‍රකාශනයේ අපි ත්වරණය බිඳුවක් කරමු. එතකොට අපිට එනවා 1000යි p බෙදීම r ඍණ mg sin alpha. එතකොට අපේ ප්‍රවේගය නියත ප්‍රවේගය 1000යි p බෙදීම r ඍණ mg sin alpha. එතකොට r කියන කෙනා විශාලයි mg sin alpha කියලා අපිට ආරම්භයේදීම දීලා තිබුණා. එහෙනම් ඊටමත් පහසුවෙන්ම අපි මෙන්න මේ ඒකාකාර ප්‍රවේගයක් හොයාගත්තා. ඔන්න ඔය විදිහට ඔය ගැටලුව අවසන් වෙනවා.
අපි ඊළඟ ගැටලුව බලමු. ඒ කොටසේ පස්වෙනි ගැටලුවෙන් අපිට කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මේ ගැටලුව අපිට හම්බ වෙන්නේ ආවේගය හා ගම්මිතාව කියන පාඩම ආශ්‍රයෙන්. මෙන්න මේ විදිහේ සුමට කප්පියක් තියෙනවලු. සුමට කප්පිය මතින් යන සැහැල්ලු අවිතන්‍ය තන්තුවක දෙකලවරට ස්කන්ධයේ MH A සහ B අංශු දෙකක් සම්බන්ධ කරලු තියෙන්නේ. මෙන්න මේ A අංශුවට A දුරක් ඉහළින් යන තැනක ඉඳලා ස්කන්ධයේ MH C පබළුවක් නිදහසේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවෙන් නිශ්චලතාවයෙන් උදාහරණවලු අපිට කියන්නේ මෙන්න මේ C පබළුව A සමග ගැටෙන විට තන්තුවේ ආවේගයත් ගැටීමෙන් මොහොතකට පසු B අංශුවේ ප්‍රවේගයත් හොයන්න කියලා කියන්නේ. ඉතින් අපිට කියනවා මෙන්න මේ C කියන පබළුව ගුරුත්වයට දෙලු පැවතේ. ඉතින් අපි දන්නව නේද ආවේගය හා ගම්මිතාව පාඩමෙදි ඉගෙනගෙන තියෙන මේ වගේ ගැටලු මෙන්න මේ පබළුව මෙන්න මේ නිශ්චලතාවයේ තියෙන පද්ධතිය සමතුලිතව තියෙන පද්ධතියට මෙන්න මේ පබළුව හෙමිසරේ ගිහිල්ලා ඒත් එක්ක ගැටුණට පස්සේ එකපාරටම තන්තුව ගැස්සෙනවා. ගැස්සෙන තන්තුවක අපි දන්නවා ආවේගී බලයක් ඇති වෙනවා. මම ඒක J කියලා මාක් කරන්න. ඔන්න ඔය J කියන කෙනයි මෙන්න මේ B අංශුවේ ප්‍රවේගයයි හොයන්න ඕන සමීකරණ ටික අපිට ලියන්න කියලා තමයි කියන්නේ. ඒව හොයන්න කියලා නෑ අපිට මෙම ගැටලුවේදී. ඉතින් අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ ගැටලුව හදන්න ඕන. අපි මෙන්න මේ විදිහට මේ ගැටලුව විසඳගමු. එතන මේ C පබළුව ඇවිල්ලා මෙන්න මේ ඒත් එක ගැටෙනවා. අපි ගැටෙන්න මොහොතකට පෙර මෙන්න මේ C පබළුවේ ප්‍රවේගය v කියලා ගත්තොත් මට ඔය v හොයන්න පුළුවන්. මෙන්න මේ C පබළුවේ ආරම්භක ස්ථානයේ ඉඳලා ගැටෙන මොහොත දක්වා පහළට v වර්ග සමාන u වර්ග දාන 2s දාන. ඒක ගුරුත්වයට තමයි චලිත වෙන්නේ. v වර්ග අපි දන්නේ නැහැ. ආරම්භක ප්‍රවේගයේ බිඳුව නිශ්චලතාවයෙන් තමයි උදාහරණය. එතකොට ගුරුත්ව ත්වරණය පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ එතන ධන 2g දුර වෙන්නේ a. එහෙනම් අපිට පුළුවන් b වර්ග කියන කෙනා ගන්න 2g තොර v කියන කෙනා වර්ගමූල 2g. එතකොට මෙන්න මේ පබළුව a සමග ගැටෙන්න මොහොතකට පෙර ප්‍රවේගය 2g ගේ වර්ගමූල කියලා අපිට ගන්න පුළුවන්. ඔබට පැහැදිලි වෙන්න ඕන මෙන්න මේ පබළුව A සමග ගැටලා හා වුණාට පස්සේ එතන M ස්කන්ධ දෙකක් තියෙනකොට මෙන්න මේ A අංශුවක් පබළුවක් පල්ලෙහාට තමයි චලිත වෙන්නේ. ඒතර B චලිත වෙන්න පටන් ගන්නෙ ඉහළට බව ඔබට පැහැදිලි වෙන්න ඕන. B ගේ ස්කන්ධය අඩු හින්දා. ඉතින් අපි මෙන්න මේ ගැටීමෙන් මොහොතකට පස්සේ B ඉහළට චලිත වෙන ප්‍රවේගය W කියලා සැලකුණු. ඉතින් අපිට කියන්නේ ওই W හොයන්නත් මෙන්න මේ J ආවේගය හොයන්නත් ප්‍රමාණවත් සමීකරණ ලියන්න කියලා. ඉතින් අපි දන්නව නේද ආවේගය සහ ගම්මිතාව පාඩමේදී අපිට ආවේගය J කියන්න පුළුවන් ඩෙල්ටා mv. ඩෙල්ටා mv කියන්නේ ගම්මිතාව වෙනසෙන් අපිට දක්වන්න පුළුවන්. එහෙනම් මම B අංශුවට මුලින්ම ඔය J සමානයි ඩෙල්ටා mv දාන්න. මේ mv කියන්නේ ගම්මිතාව වෙනස. එතකොට මම J සමානයි ඩෙල්ටා mv දාන්නේ B අංශුවට ඉහළ දිශාවට. එතන ඉහළ දිශාවට ක්‍රියාත්මක වෙන්නේ J තමයි MW ඍණ බිඳුව ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. එන ආරම්භක ගම්මිතාවක් නැහැ. එතකොට J සමානයි MW කියලා අපිට ලැබෙනවා. අපි ඒක අංක 1 සමීකරණයේ විදිහට යොදාගමු. එතකොට අපි A සහ C පබළු වලට පහළ දිශාවට J සමානයි ඩෙල්ටා MV දාමු. J ක්‍රියාත්මක වෙන්නේ ඉහළට. එහෙනම් අපිට ඍණ J තමයි ලැබෙන්නේ. අපි දාන්නේ පහළ දිශාවට. එතකොට ඩෙල්ටා MV කවුද? ඒතර අපි මේ C පබළුවත් A අංශුවත් දෙකම සලකන්න ඕන. A අංශුව ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ආරම්භයේදී නිශ්චලව තමයි ඔය A අංශුව තියෙන්නේ. C අංශුව ගැටීමට මොහොතකට පෙර අපි දන්නව නේද ප්‍රවේගය මොකද්ද? වර්ගමූල 2GA කියලා අපි දන්නවා. එතකොට C අංශුවේ ආරම්භක ප්‍රවේගය 2GA කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් පද්ධතියේ අවසාන ගම්මිතාව මොකද්ද? මෙන්න මේ M ධන M A සහ C එක අංශුවක් වෙන නිසා එතකොට M ධන M ස්කන්ධයක් තියෙන 2M පහළට ප්‍රවේගය W. අඩු කරන්න ඕන ආරම්භක ගම්මිතාව මොකද්ද?
මෙන්න මේ A අංශුවෙන් නම් ආරම්භක ගම්මිතාවක් එන්නේ බිඳුවයි. එතකොට මෙන්න මේ C බබළුවේ ආරම්භක ගම්මිතාව මොකද්ද? පහළ දිශාවට ක්‍රියාත්මක වෙන ප්‍රවේගය 2Ga ගේ වර්ගමූල m විදියට ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතන ඍණ J කියන කෙනා එනෝ 2mw ඍණ 2Ga ගේ වර්ගමූල සිම්පල් m විදියට. එතකොට අපිට සමීකරණ දෙකක් එනවා. එතකොට අපිට 1 සහ 2 කියලා සමීකරණ දෙකක් තියෙනවා. ඒ සමීකරණ දෙකේ අපි නොදන්නා පද තියෙන්නේ J සහ W තමයි අපි නොදන්නා පද තියෙන්නේ. නොදන්නා පද දෙකයි සමීකරණ දෙකයි. ඔය සමීකරණ දෙක සමගාමීව විසඳලා අපිට පුළුවන් ඔය ආවේගයක් ගැටුමෙන් පසු B අංශුවේ ප්‍රවේගයක් හොයන්න.